හරි අපි මෙතනට වෙනකන් ඒ කියන්නේ මෙතන DHCP එක ගැන තමයි ගිය සතියේ අන්තිමට කතා බහ කරේ. ඒතර DHCP ගැන කතා බහ කරගන්නකොට අපි කිව්වා මේ DHCP එකේ ෆන්ක්ෂන් එක තමයි මොනවා හරි IP ඇඩ්‍රස් එකක් වුමනා වුණොත් එයා සම්බන්ධ වෙලා ඉන්න නෙට්වර්ක් එකට IP ඇඩ්‍රස් එකක් ගතිකව ලබා දීමේ හැකියාවක් තියෙනවා කියලා DHCP සර්වර් එකට. රයිට්. එතකොට ගතිකව IP ලිපින ලබා දෙනකොට එයාව රික්වෙස්ට් කරන කම්පියුටර් එකට රයිට් නිතරම හැකියාවක් නැහැ එකම IP ඇඩ්‍රස් එක දෙන්න. ගතික වෙන දෙන්නේ එයා ගාව available තියෙන IP ඇඩ්‍රස් සෙට් එකකින් එකක් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. රයිට්. එතකොට අද එක කම්පියුටර් එකකට හම්බෙන IP ඇඩ්‍රස් එකක් වෙන දවසක වෙන කම්පියුටර් එකට assign වෙන්න පුළුවන්. සමහර විට ඒ IP එකම assign වෙන්න ඉඩ තියෙනවා. right උතනදී සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපි network diagram එක අඳිනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි DHCP එක්කෙනාගේ function එක මොකක්ද කියන එක අඳුන ගැනීම. right ඒකට අදාළව තමයි අපි මෙයාගොල්ලන්ව යම් කිසි දෙයකට connect කරනවාද නැද්ද කියන එක ගැන කතා බහ වෙන්නේ. right එතකොට network එකේ DHCP එකක් connect වෙලා තියෙනවා නම් එයාට හැකියාවක් තියෙනවා IP ලිපින ගතිකව ලබා ගැනීමට. DHCP එකක් connect වෙලා නැහැ කියලා කියන්නේ ගතිකව IP ලිපින ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියන එක. right අපි ඕක අපේ white board එකටත් add කරගත්තා මට මතක විදිහට. එතකොට අද අපි උතන ඉඳලා පහලට packet switching කියන concept එක ඊළඟට අපිට කතා කරන්න තියෙනවා DNS server එක සහ web server එක ඊට පස්සේ OSI model එක. right ඔය කියන දේවල් ටික කතා බහ කරගමු. right හරි right white board එක load වෙනකන් අපි note එක පැත්තට පොඩ්ඩක් යමු. හරි DHCP server එකට පස්සේ ඔයගලන්ට තියෙන මේ ගමනාන්ත කරා ගමන් කරන මාර්ගය සොයා ගැනීම කියන එක කියන්නේ මේ network එකක් ඇතුලේ කොහොමද එක කම්පියුටර් එකකින් ජෙනරේට් වෙන data තව කම්පියුටර් එකකට ගමන් කරන්නේ මොන විදිහටද කියන එක. right ඒතර මෙතනදී ඇත්තටම අපිට උවමනා වෙනවා රවුටර් එක නැත්තම් මං හසුරුව කියලා අපි කියනවා රවුටර් එක. මේ රවුටර් එක පාවිච්චි කරලා නැත්නම් රවුටර් එක තමයි එක network එකක ඉඳලා තව network එකකට data ගලාගෙන යනකොට ඒ networks දෙක අතර මැද තියෙන ක්‍රියාවලියේ දත්ත ටික destination එකට යවන්න නැත්නම් අවසානයේ ළඟා විය යුතු තැනට යන්න උදව් කරන කෙනා. හරියට මෙයා තමයි network එක මැද්දේ ඉඳගෙන එන data ටික මොන පාත් එක දිගේද යවන්නේ කියන එක තීරණය කරන්න. මොකද router එකට route කරන්න පුළුවන් පාරවල් කීපයක් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. right එතකොට ඔය ක්‍රියාවලිය කියන්නේ router එක දත්ත එක එක මාර්ග වලින් ගමනාන්තය කරා රැගෙන ඒමට තමයි අපි කියන්නේ මේ packet switching කියන එක. පොදු හුවමාරුව කියලා. එතකොට මේ packet switching වලදී සිද්ධ වෙන දේ තමයි දැන් මේ පින්තූරය අරගත්තොත් මේ පින්තූරය එක කම්පියුටර් එකකින් ඉඳලා තව කම්පියුටර් එකකට පණිවිඩයක් එවීමක් වෙන්නේ. ඒතර පණිවිඩය Mr. Watson come here I need you කියන පණිවිඩය. එතකොට මේක පළවෙනි රවුටර් එකට මේ මෙතන ඉන්ඩිකේට් කරලා තියෙන රවුටර්ස් ඔයගලන්ට. right එතකොට මේ එක රවුටර් එකකට මේ පණිවිඩය දැන් අපි දන්නවනේ data එකක් කියන කොටස් කීපයකට කැඩෙනවා කියන එක සංනිවේදනය කරනකොට අපි ඒකට කියවනේ segment එකක් කියලා. ඒතර segments තමයි packet එකක් ඇතුළට data දාගන්නේ. right කියන්නේ segment තමයි packet එක ඇතුළට දාගන්න component එක වෙන්නේ. ඊට packet එක තමයි frame එක ඇතුළට දාලා අදාළ switch එකට හෝ අදාළ switch එකෙන් අදාළ router එක වෙත මාරු කිරීම සිද්ධ කරන්නේ. right ඒතර ඇත්තටම බැලුවොත් frame එක මුල ඉඳලා අගටම ගමන් කරන්නේ නැහැ. frame එක ගමන් කරන්නේ එක device එකක ඉඳලා තවත් device එකක් දක්වා විතරයි. එතකොට ඒ device එකේදී frame එක අලුත් වෙනවා. right ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි නිකන් නේද අපි හිතුවොත් data packet එක කියලා කියන්නේ සීනි packet එකක් කියලා. frame එක කියලා කියන්නේ shopping bag එක.
එතකොට මේ shopping bag එක කඩේ ගාව ඉඳලා නේද අපේ ගෙදර ගාවට ගේන්න අපි හිතමු කඩේ ගාව ඉඳලා ගෙදර ගාවට එනකම් 5 දෙනෙක් පාරේ ඇරේන්ජ්ලා ඉන්නවා සීනි පැකට් එක දැන් අරගෙන ඇවිදන් ඉන්නේ සීනි පැකට් එක පාස් කරන්න. හැබැයි පාස් කරනකොට පාස් කරන්නේ මුලින්ම කඩේ ගාව ඉන්න කෙනා එයාගේ shopping bag එකකට දාලා අනිත් එක්කෙනාට පාස් කරනවා. ඒ කෙනා shopping bag එක අල්ලලා ඒකේ තියෙන සීනි පැකට් එක ඒ shopping එකෙන් එළියට අරගෙන එයාගේ shopping bag එකකට දාලා තමයි අනිත් එක්කෙනාට පාස් කරන්නේ. ඒතර shopping bag එක තමයි frame එක වෙන්නේ. right? සීනි පැකට් එක තමයි data. ඒතර සීනි තමයි ඒක ඇතුළේ තියෙන data ටික කියලා අපිට සලකන්න වෙන්නේ. ඒතර පැකට් එකේ තමයි ලියලා තියෙන්නේ කා ගාවටද මෙයා අවසානයේ ළඟා විය යුත්තේ කියන එක. right? එතකොට මේ තියෙන ඩයග්‍රෑම් එකෙත් ඔය කියන සිනාරියෝ එකම තමයි විස්තර කරලා තියෙන්නේ. එතන පෙන්ලා දීලා තියෙනවා කොහොමද data එක segment වෙන්නේ කියන එක. right? මේ computer එකේ main computer එකේ හැදෙන data එක කොටස් තුනකට කැඩෙනවා. right? ඒ කොටස් තුනකට කැඩීමත් එක්ක I need you එකක් Mr. Watson come here I need you ඔය කියන segments තුන තමයි sending computer එකෙන් communicate වෙන්නේ. right? එතකොට ඒ communicate වෙනකොට දැන් මෙයා තමයි මුලින්ම හම්බෙන router එක. ඒතර මේ router එක එක්කෙනෙක් යවනවා මේ පාත් එක දිගේ අනිත් එක්කෙනා මේ පාත් එක දිගේ තව එක්කෙනෙක් මේ පාත් එක දිගේ. right? ඒතර ඕකට තමයි අපි කියන්නේ මේ පැකට් එකක් ස්විච් වෙනවා කියලා. right? කියන්නේ මේ I need you කියන පණිවිඩය අරගත්තොත් ඒක පහු කරගෙන යනවා මුලින්ම මේ router එකෙන් මේ router එකට ඒකෙන් මෙයාට එයාගෙන් මෙයාට. right? එතකොට අපි වෙන මැසේජ් එකක් සැලකුවොත් Mr. Watson කියන මැසේජ් එක සැලකුවොත් ඒක කෙලින්ම මේකෙන් මෙතනට එතනින් මෙතනට මෙතනින් තමයි මෙතනට එන්නේ. right? ඒ කියන්නේ යන පාරවල් සහ එයා මාරු වෙන routers ටික එකිනෙකට වෙනස්. මේක අපිට තීරණය කරන්න බෑ. ඒ කියන්නේ sender ගේ device එකටවත් receiver ගේ device එකටවත් තීරණය කරන්න බෑ මොන පාරද data එක එන්න ඕන කියන එක. ඒක තීරණය කරන්නේ ඒ මොහොතේ තියෙන traffic එකට අදාළව එයා ඒ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්න router එකත් එක්ක. right? router එකට පුළුවන් එයාට connect වෙලා තියෙන පාරවල් ටික දිහා බලලා තීරණය කරන්න මොන පාරටද මේ data packet එක යොමු කරන්න ඕනේ කියන එක. right? ඒක දිහා තීරණය කරනකොට ප්‍රධාන වශයෙන් සලකා බලන fact එකක් තමයි data traffic එක කියන එක. right? ඒතකොට data traffic එක අඩුම පාරක තමයි එයා data එක deliver කරන්නේ. එතකොට මේ data traffic එක එක වෙලාවල් වලදී එක විදිහේ වෙන්න පුළුවන්. මොකද දැන් අපි මේ උදාහරණයට අදාළව සලකනකොට එක data එකයි අපි මේ කතා බහ කරන්නේ. නමුත් real world එක දිහා බැලුවම data ගොඩක් communicate වෙනවා එකම වෙලාවෙදී. right? එකම channel එක ඇතුලේ. මොකද channels ගොඩක් නැහැ අපිට data communicate කරගන්න. ගොඩක් වෙලාවට අපි shared medium එකක් පාවිච්චි කරන්නේ බෙදා හදා ගන්න මාධ්‍යයක් පාවිච්චි කරන්නේ හැමෝම. එතකොට ඒ මොහොතට traffic එක අඩුම මාර්ගයට මේ අදාළ data එක යොමු වීම කරන්න පුළුවන්. හරිද? ඒතර ඕක තමයි packet switching කියලා කියන්නේ. එතකොට මේකේ අනිවාර්යෙන් අපිට දැනගන්න පුළුවන් දේ තමයි sender ගේ පැත්තෙන් කොටස් වලට කැඩිච්ච data එක packets ඇතුළට වැටිලා ඒ packets frame ඇතුළට වැටිලා විවිධ මාර්ග ඔස්සේ ගිහිල්ලා අවසානෙටම එකතු වෙන්න ඕන තැනදී ඒ හැමෝම මොන පාරෙන් ආවත් ඒ ටික එකතු වෙලා තමයි full message එක හදලා senderට message එක දකින්න හම්බෙන්නේ.
නැත්නම් එනේන වෙලාවට මැසේජ් එක එනේන මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න ගියොත් ඒ කියන්නේ අනිවිඩේ එනේන මැසේජ් එක නෙවෙයි අතන එනේන සෙග්මන්ට් එක ඩිස්ප්ලේ කරන්න ගියොත් ටෝටල් මැසේජ් එක හෝ ටෝටල් ඩේටා එක ඔයගලන්ට රිසීව් නොවෙන්න පුළුවන්. හරි පැහැදිලිද? ළමයි කන්ෆර්ම් කරන්න. right හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. right අපි ඉස්සරහ තියෙන concept එකට යමු. ඔව් ඊළඟට අපිට කතා බහ කරන්න තියෙනවා මේ බෙදා හැරීමේ හොඳම උත්සාහය කියන එක. best effort delivery එක කියන එක. right best effort delivery කියන එකක් අපිට කතා බහ කරන්න හේතුව තමයි මේ උඩ අපි කතා බහ කරපු මේ packet switching කියන concept එක maintain කරගන්න networks දෙකක් අතර මැද්දේ උදව් වෙන protocol එක තමයි internet protocol එක කියලා කියන්නේ. IP එක කියලා අපි කියනවා. right ඒක IP address එක නෙවෙයි. ඉතින් අපි කතා කරන්නේ protocol එක. right internet protocol. එතකොට මේ internet protocol එකේ එයාගේ protocol එකේ ස්වභාවය තමයි medium එක ඇතුලේ යම්කිසි data එකක් තියෙනවා නම් ඒ data එකට එක තැන lag වෙලා ඉන්න දෙන්නේ නැහැ. නැත්නම් එක තැන රැඳිලා ඉන්න දෙන්නේ නැහැ. මෙයා කරන්නේ කොහොම හරි ඒ data packet එක නැත්නම් ඒ data frame එක තල්ලු කරන්න බලනවා destination එක පැත්තට. right ඒක හරියට අර පාරට වාහනයක් දැම්මම පාරේ ඉන්න policeman නේද? පාර මැද්දේ වාහන අතර කරගෙන තියාගන්න දෙන්නේ නැහැනේ. පාරට දැම්මොත් එයා මාර්ගය හසුරවලා අපිව ගමන් කරන දිශාවට අදාළව ඒ අවශ්‍ය තැන් වලට යොමු කරනවා. right එතකොට මෙතන සිද්ධ වෙන්නේ ඒ හා සමාන දෙයක්. එතකොට ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක නිතරම වග කියන්නේ පාරේ නැත්නම් මීඩියම් එක ඇතුළේ data එකක් තියෙනවද? එයාව ගමන් කරවන්න. right නැත්නම් බෙදා හැරීම සිද්ධ කරන්න. right හැබැයි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක කියන එක වග කියන්නේ නැහැ send එකේ පැත්තෙන් යොමු වෙච්ච data එකක් receiver ගේ පැත්තට receive වුණාද කියන එකට සහතිකයක් දෙන්න. right වෙන විදිහකින් කියනවා නම් ඔක්කොම data ටික sender ගේ පැත්තෙන් යවපු data ටික ඔක්කොම receiver ගේ පැත්තට ආවද මොන විදිහටද receive වුනේ එතන දෝෂ තිබුණාද ඒවා මුකුත් ගැන IP ට බෑ තීරණයක් දෙන්න. මොකද IP ට කියලා තියෙන්නේ ඔයා මේ මීඩියම් එක ඇතුලේ data එකේ transportation නැත්නම් delivery එක ගැන බලන්න. right එතකොට ඔය internet protocol එක ඔය දරන උත්සාහය sender ගේ පැත්තේ ඉඳලා receiver ගේ පැත්තට data එක forward කරන්න දරන උත්සාහය අපි හඳුන්වනවා best effort delivery කියලා. right එතකොට එයා වග කියන්නේ නැහැ හරියටම receiver ගේ පැත්තට දේවල් ටික receive වුණාද කියන එකට. නමුත් ගන්න උපරිම උත්සාහය යොදනවා තියෙන උපරිම උත්සාහය යොදනවා data packet එක transport කරගන්න. මේ හේතුව නිසාම IP කියන නැත්නම් protocol එක internet protocol එක data communication වලදී තනියෙන් භාවිතා කරන්න දෙන්නේ නැහැ. right so data communication වලදී IP කියන protocol එක නිතරම භාවිතා වෙන්නේ suit එකක් විදිහට. right ඒක පොදියක් විදිහට. right ඒකට එතනදී කතා වෙන අනිත් කෙනා කියන්නේ internet protocol එක නිතරම තව කෙනෙක් සම්බන්ධ වෙනා තමයි දත්ත සංනිවේදනය සිද්ධ කරගන්නේ. ඒකට එහෙම සම්බන්ධ කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි TCP කියන protocol එක transmission control protocol කියන කෙනා. ඒ වගේම තමයි අනිත් එක්කෙනා UDP කියන කෙනා.
user datagram protocol, right? ඔය TCP UDP ගැන මම මුලින් කියලා ඉන්නම් ඊට පස්සේ මේ කෙවෙනි අංකය කියන එක සහ බහුපතකරණය කියන concept එක ගැන කතා කරන්න එන්නම්. මේ TCP UDP ගැන අපි කතා බහ කරොත් TCP UDP වල කරන්නේ මම කලින් කියපු දේ කියන්නේ IP කියන එක්කෙනා data deliver වෙනවද කියලා ensure කරන්න නැහැ කිව්වනේ සහතික කරන්න නැහැ කියලා කිව්වනේ. so TCP UDP කියන දෙන්න ඒ සහතික කිරීමට අදාළ වෙන ක්‍රියාවන් වලට ඉන්වෝල්ව් වෙනවා. නමුත් මෙතනදිත් මේ TCP UDP කියන දෙන්නගෙන් TCP තමයි වැඩිපුරම අදාළ දත්තය අදාළ රිසීවර් ගාවට රිසීව් වුණාද කියන එක ගැන සොයා බලන කෙනා. UDP ගොඩක් වෙලාවට එයත් ඩේටා එකක් ගෙනහිල්ලා තියෙනවා රිසීවර්ගේ පැත්තෙන්. හැබැයි TCP කියන කෙනා Transmission Control Protocol කියන ප්‍රොටෝකෝල් එක නිතරම වග කියනවා සෙන්ඩර්ගේ පැත්තේ තියෙන data අනිවාර්යෙන් රිසීවර්ගේ පැත්තට රිසීව් කරන්න. right? නැත්නම් රිසීවර්ගේ පැත්තට ගිහිලා තියෙනවා. UDP කියන කෙනා ඩිලිවරි කරන එක කරනවා සෙන්ඩර්ගේ පැත්තට රිසීවර්ගේ පැත්තට ඩිලිවරි එක කරන්න උදව් වෙනවා. හැබැයි මොකක් හරි data loss එකක් වුණොත් ඒක නැවත recover කරගන්න වැඩේ ගැන UDP හොයලා බලන්නේ. right? ඒක කරන්නේ transportation ensure කරන එක විතරයි. right? දැන් මේ නිසා අපි කියනවා TCP IP connection එක comparatively slow කියලා. right? මොකද TCP IP කරන්නේ IP එක TCP කරන්නේ IP එක එකතු වෙලා දත්තය sender ගේ ඉඳලා receiver ගේ පැත්තට යවනවා. check කරලා බලනවා sender ගේ පැත්තෙන් ගියපු frames ඔක්කොම ටික receiver ගේ පැත්තට ඇවිල්ලා තියෙනවද කියලා. ඇවිල්ලා නැත්තම් හරි නැත්තම් එන frame එකක මොකක් හරි error එකක් තියෙනවා නම් TCP වහා මේක acknowledge වහා මේක දැනුවත් කරනවා inform කරනවා sender ගේ පැත්තට ආයි සැරයක් data එක එවන්න කියලා. නිවැරදි data ලබා දීමක් සිද්ධ කරොත් ඒ වෙනුවෙන් acknowledgement එකක්. ඒ කියන්නේ මේක ලැබුණා කියන එක සම්බන්ධයෙන් ස්ථිරත්වයක් sender ගේ පැත්තට යවන්න TCP කියන එක න බලාපොරොත්තු වෙනවා සහ TCP කියන එක නැති සිද්ධ වෙනවා TCP කියන ප්‍රොටෝකෝල් එක පැත්තේ. මේ හේතුව නිසා මේ දැන් error recovery කිරීම sender ගේ පැත්තෙන් ආපු details ඔක්කොම receiver ගේ පැත්තේ check කරලා බැලීම ඔය කියන හේතු ටික නිසා TCP කියන කෙනාගේ communication comparatively UDP ට වඩා slow. yeah, right? user data protocol. මොකද මෙයාට වෙලාවක් යනවා TCP ට වෙලාවක් යනවා අර මම කියපු කාර්යයන් ටික සිදු කරගන්න. හැබැයි UDP අනිත් පැත්තෙන් ගත්තම ඊට වැඩිය හාත්පසින් වෙනස්. UDP නිතරම try කරන්නේ data එක receiver end එක දක්වා ගෙනහිල්ල ඉවර කරන්න. right? එතනදී එයා බද වෙන්නේ නැහැ මාධ්‍ය අතරමඟදී හෝ sender ගේ කැඩලුවක් නිසා හෝ data එක loss වුණොත්. right? මොකද මෙතනදී UDP කියන එක නා වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ ස්පීඩ් එක ගැන. දැන් ඔයගොල්ලෝ ඔන්ලයින් ක්‍රිකට් මැච් එකක් බලනවා නම් ඒ කියන ක්‍රිකට් මැච් එකේ තියෙන රූප රාමු ටික ඔයගලන්ට අරගෙන එන්නේ UDP හරහා. මොකද ස්ට්‍රීම් වෙනකොට අපිට අනිවාර්යෙන් අපේ කියන අපි බලන වැඩසටහන අපිට අනිවාර්යෙන් ෆ්‍රෙෂ්ලි දකින්න ඕනේ. ක්‍රිකට් මැච් එකක් නම් ඒ වෙලාවට අප්ඩේට් වෙන්න ඕනේ. රයිට්? ෆුට්බෝල් මැච් එකක් නම් ඒ වෙලාවට අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට ඔය හේතුව නිසාම TCP කියන එක reliable communication වලට පාවිච්චි කරනවා. UDP කියන කෙනා fast communication වලට පාවිච්චි කරනවා. right? මොකද UDP data එක ගේන තරම් speed TCP ට අරගෙන එන්න බෑ. මොකද TCP අර කියපු ඔක්කොම දේවල් ටික කරන්න ඕනේ. right?
එතකොට UDP data අපිට අරගෙන එනවා ඔය ක්‍රිකට් මැච් එකක් වගේ බලන වෙලාවට වීඩියෝ ස්ට්‍රීම් එකක් බලන වෙලාවට UDP තමයි අපිට උදව් වෙන්නේ. user data account protocol. ඒතර මේ මැච් එකක් එහෙම බලනකොට ඔයගලන්ට අත්දැකීම් ඇති මැච් එක ග්ලිච් වෙනවා සමහර වෙලාවට. හිර වෙලා තියෙනවා. right? ඔය හේතුව වෙන්නේ මේ UDP IP පාවිච්චි කරන නිසා. data පුළුවන් තරම් ඉක්මනින් අරගෙන එනවා. නමුත් සමහර data යම් හේතු නිසා කරප්ට් වෙන්න පුළුවන්, destroy වෙන්න පුළුවන්. ඒවා නැවත ගෙන්වා ගැනීමකට වග කියන්නේ නැහැ UDP. එහෙම වග කියන්නේ TCP විතරයි. right? පැහැදිලිද ළමයි TCP and UDP ගැන? පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය user datagram protocol සහ සම්ප්‍රේෂණ පාලන නියම transmission control protocol. ඔව් ළමයි පැහැදිලිද? right. හොඳයි. හරි. ඊළඟට තව විශේෂ සර්වර්ස් දෙකක් ගැන කතා කරනවා මේ application on the internet කියන එක ගැන කතා බහ කරනකොට ඉන්ටර්නෙට් කියන එක ගැන මම අමුතුවෙන් කතා බහ කරන්න යන්නේ නැහැ. මොකද ඔය ගැන 10 වෙනි පාඩමේදී බොහොම විස්තරාත්මකව අපි කතා බහ කරනවා. මෙතනදී අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ මේ ඉන්ටර්නෙට් හරහා data communication එකක් සිද්ධ වෙනකොට කොහොමද data communication එක handle වෙන්නේ? right? එහෙම නැත්නම් මොන විදිහටද මේ data communications අපිට පවත්වාගෙන යන්න පුළුවන් කියන එක ගැන idea එකක් ගන්න. right? ඒතර ඔතනදී ඉන්ටර්නෙට් එක කියන තැන අපි සැලකුවොත් right? ඉන්ටර්නෙට් කියන concept එක සැලකුවොත් අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් define කරනවා a network of networks කියලා. ජාලවල ජාලයක්. right? එතකොට ඒ කියන්නේ ජාල ගොඩක එකතුවක්. එතකොට මේ ජාල ගොඩක එකතුවක අවසානෙටම අපි හොයලා බැලුවොත් කමියුනිකේට් කරන්නේ ජාලය හා සම්බන්ධ වෙච්ච පිරිසක් නේ. right? එහෙනම් ජාලයට පිටින් මැනේජ් කරන්න බැහැනේ. right? ජාලයත් එක්ක සම්බන්ධ වෙන පිරිස තමයි ජාලය හරහා සංවේදනය කිරීම සිද්ධ කරගන්න. ඒතර ඔතනදී ජාලය හරහා යම්කිසි සේවාවක් ලබා දෙන පරිගණකයකට අපි කියනවා සර්වර් කම්පියුටර් එකක් කියලා. ජාලය හරහා යම්කිසි සේවාවක් ලබා ගන්න කම්පියුටර්ස් වලට අපිට ඇඩ්‍රස් කරන්න පුළුවන් ක්ලයන්ට් එකක් එක්ක වැඩ කරනවා කියලා. right? ඒකට සේවාවක් ලබා දෙන කෙනා සර්වර් විදිහට සේවාවක් ලබා ගන්නා කෙනා ක්ලයන්ට් විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. right? එතකොට මේ ක්ලයන්ට් වේවා සර්වර් වේවා මේගොල්ලන්ව නෙට්වර්ක් එකක් ඇතුලේ අඳුරගන්න. right? කියන්නේ නෙට්වර්ක් එක කියලා කියන්නේ එක නෙට්වර්ක් එකකින් තව නෙට්වර්ක් එකකට කමියුනිකේට් කරනකොට ඒ අතර මේ අදාළ ඩිවයිස් එක අඳුන ගන්න අපි පාවිච්චි කරන්නේ IP address එක කියන component එක. right? අපි IP addressing ලොකුවට කතා බහ කරේ නැහැ. calculations වලට අදාළව අපිට කතා බහ කරගන්න තියෙන්නේ. right? ඒතර සරලව මේ මොහොතේ මතක තියාගන්න IP address එක ඕනේ එක නෙට්වර්ක් එකක ඉඳලා තව නෙට්වර්ක් එකක් එක්ක කමියුනිකේට් කරනකොට. right? එතකොට දැන් අපේ පරිගණකයකින් අපි වෙබ්සයිට් එකක් බලන්න කනෙක්ට් වෙනවා නම් යම් කිසි වෙබ්සයිට් එකකට කනෙක්ට් වෙනවා නම් අපි අපේ බ්‍රවුසර් එකේ ටයිප් කරන්නේ අදාළ වෙබ්සයිට් එකේ ඩොමේන් නේම් එක. right? නැත්නම් සරලව වෙබ්සයිට් එකේ නම. right? හැබැයි පරිගණක වලට
කියන්නේ අපි බ්‍රවුසර් එකේ අපිට අවශ්‍ය දේ ටයිප් කරනවා තමයි. නමුත් අවසානයේ මගේ පණිවිඩය තේරුම් ගන්න කවුද? අපේ සිස්ටම් එක. රයිට් ඒක නැත්නම් අපේ පරිගණකය. ඒතර පරිගණකයට මේක තේරුම් කරගන්න ඕනේ විශේෂයෙන් සංනිවේදනය කරනකොට මොන පරිගණකයක් එක්කද මම දැන් මේ කියන data එක සංනිවේදනය කරන්න ඕනේ කියන්නේ. දැන් එතකොට එක device එකක් පරිගණකයක් විතරක්ම කියලා අපිට ගන්න බෑ. එක device එකක් network එකක තියෙන තව device එකක් අඳුනගන්නේ එකකට වෙන IP address එක. නමුත් පරිශීලක විදියට අපි ලබා දෙන්නේ අපිට visit කරන්න අවශ්‍ය තැන. right? එතන උනතර පොඩි ගැටලුවක් තියෙනවා. එකක් තමයි අපිට තේරෙන භාෂාවකින් domain name එක දෙනවා නැත්නම් URL එක දෙනවා කියලා අපි කියනවා. ඊළඟට නමුත් පරිගණක අතර communicate කරගන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා IP addresses ටික. ඒතර අපි domain name එකක් දෙනවා communication එකට IP address එකක් දෙනවා. අපිට IP addresses මතක තියාගැනීමේ හැකියාවක් නැහැ. ඒක ටිකක් නේද? අපහසුයි. right? පීඩාකාරී. right? අපි ඒකේ නම් දීලා තියෙනවා. අපිට අංක වලින් මිනිස්සු මතක තියාගන්න කිව්වොත් අපිට අමාරු ඒක මතක තියාගන්න. නමුත් නමෙන් මතක තබා ගැනීම ලේසියි. right? එතකොට networking වලදී මේ user ගේ පැත්තත් communicate කරලා එයාව satisfy මට්ටමක තියා ගැනීම critical. right? ඒ වගේම තමයි send එක පැත්තෙන් අදාළ data එක එවනකොට කොහොමද මේ data එක සම්පූර්ණයෙන්ම receiver ගේ පැත්තත් එක්ක manage කරගන්න කියන්නේ. IP addresses වලින් අඳුනගෙන මේ වැඩේ කොහොමද කරන්න කියන එක critical. right? එතකොට මේ මිනිස්සෙක් විසින් දෙන domain name එක ඒක මිනිස්සයාට මතක තියාගන්න පුළුවන් ආකාරයට තමයි settle වෙලා තියෙන්නේ. නමුත් මේක යන්ත්‍ර වලට තෝරගන්න අවශ්‍ය වෙන විදිහ ආවම ඒක තේරුම් කරලා දෙන්න සර්වර් එකක් ඉන්නවා. එයාගේ නම තමයි DNS server, domain name system server කියන්නේ. right? DNS server එකෙන් කරන්නේ අපි browser එකට යම්කිසි URL එකක් නැත්නම් domain name එකක් දුන්නා. ඒ domain name එකට අදාළ IP address එක මොකක්ද කියන එක browser එක දැනුවත් කිරීමක් සිද්ධ කරනවා. right? එතකොට browser එකට පුළුවන් directly right මෙන්න මේ computer එක තමයි මම සම්බන්ධ වෙන්න ඕනේ කියලා ඒ හා සම්බන්ධ වීම කරන්න. හරි. එතකොට ඕක ඔයගලන්ට ඔයගලගේ ටියුට් එකේ පොඩ්ඩක් පෙන්නලා දීලා තිනවා කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ටිකක් අමතර දෙයක්ත් එක්ක උතන ඩයග්‍රෑම් එක තියෙන අමතරයි කියලා කියන්නේ out of syllabus කියන එක නෙවෙයි. නමුත් අර මේ සිදුවීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරගන්නයි අද තියෙන්නේ. එතකොට මෙතනදී පළවෙනියට ඕකේ පළවෙනි එක විදිහට මම ලේබල් කරලා තියෙන්නේ ලැප්ටොප් එක ඔය පේන්න තියෙන එකෙන් browser එක through මොන හරි දෙයක් රික්වෙස්ට් කරනවා. එතකොට සිද්ධ වෙන්නේ කොහොමද? browser එක through අපි දෙන්නේ මම කලින් කිව්වා වගේ domain name එක නේද? www.google.com කියලා දුන්නොත් අන්නේ www.google.com කියන URL එක share වෙනවා නැත්නම් communicate වෙනවා DNS server එකත් එක්ක. right? so DNS server එක ගාව තියෙනවා නම් www. අපි හිතමු abc.com කියන abc.com කියන එක්කෙනාගේ IP address එක එයා ටග් ගාලා කම්පියුටර් එකේ browser එකට ඉන්ෆෝම් කරනවා. right? මේ settle වෙන්නේ මෙන්න මේ කම්පියුටර් එකේ තියෙන කොටස් ටික. එහෙමනම් ඒ IP address එක තියෙන කම්පියුටර් එකත් එක්ක directly connect වෙන්න. right? ඒතර DNS එක කරන්නේ බොහොම සරලව URL එකකට IP address එකක් match කරගන්න එක. right? දැන් උතන සිද්ධ වෙන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් තමයි
මේ රික්වෙස්ට් එක ඉල්ලන DNS සර්වර් එක ගාව මේ IP ඇඩ්‍රස් එක නොතියෙන්න පුළුවන්. දැන් මම කියන්නේ ඩොමේන් නේම් එකට against IP ඇඩ්‍රස් එක තියෙනවා කියලා. DNS සර්වර් එකේ. එතකොට හිතන්නකෝ යම් හේතුවකින් DNS සර්වර් එක ඇතුලේ මේ මම කතා බහ කරන නැත්නම් මම රික්වෙස්ට් කරන ඩොමේන් නේම් එක නැහැ රෙකෝඩ් කරලා. එතකොට DNS එක කරන්නේ ළඟම තියෙන අනිත් DNS එකට කතා කරලා අහනවා. මෙන්න මෙහෙම දෙයක් රිෆ්‍රෙෂ් වෙනවා. ඒ ගැන දන්නවද? ඒ කියන්නේ මේ අලුත් ඩොමේන් නේම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැන දන්නවද? ඒතර ඒ සර්වර් මැෂින් එකේ sorry ඒ DNS සර්වර් එකේ ඔය කියන කම්පෝනන්ට් එක තිබුණා නම් ඒක යොමු වීම කරනවා ඒ අදාළ DNS සර්වර් එක වෙත. ඒ කියන්නේ IP එක නෑ කියලා රික්වෙස්ට් කරපු DNS සර්වර් එක වෙත. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ IP එක නැතුව තිබ්බ DNS සර්වර් එක රෙකෝඩ් එකක් අප්ඩේට් කරගන්නවා. right මෙන්න මේ වගේ ඩොමේන් නේම් එකක් තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා. එයාට අදාළව තියෙන ඩීටේල්ස් ටික වෙන්නේ මෙන්න මේවයි. නැත්නම් එයාට දාලා තියෙන IP ඇඩ්‍රස් එක වෙන්නේ මෙන්න මේක. right එතකොට ඕක තමයි DNS සර්වර් එකේ තියෙන ෆන්ක්ෂන් එක. සරල වශයෙන් කිව්වොත් IP ලිපින sorry IP ලිපින නෙමෙයි domain names right වසම් නාමය IP ලිපිනයක් බවට පරිවර්තනය කර ගැනීම. හරි right පැහැදිලිද ළමයි මේ කතා කරපු දේවල් ටික? ඔව්ලමයි right okay හරි දැන් ඊළඟට තියෙන දේ තමයි දැන් මේ DNS එකට පුළුවන් හරි domain name එකක් IP address එක කරගන්න. එතකොට දැන් වෙබ්සයිට් එකක් retrieve කරන්න ගියොත් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ යනවා www. අපි හිතමුකෝ මගේ වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ යනවා කියලා starlabs.lk right එතකොට ඔය කියන වෙබ්සයිට් එක starlabs.lk කියන වෙබ්සයිට් එක ඕගොල්ලන්ට විසිබල් වෙන්න නැත්නම් යූසර් කම්පියුටර් එකට විසිබල් වෙන්න සිද්ධ වෙන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් මේ DNS එකෙන් කරන්නේ මේ වෙබ් සර්වර් එකේ අදාළ සෝස් එක තියෙන තැනට පොයින්ට් කිරීම. right කියන්නේ DNS සර්වර් කියනවා right ඔයා browser එකේ ඉල්ලන්නේ මෙහෙම address එකක් නම් මෙන්න දීලා තියෙන IP ලිපිනේ. ඔන්න IP ලිපිනේ ගිහිල්ලා connect වෙනවා. right එතකොට මේ IP ලිපිනයට අදාළව තියෙන පරිගණකය හොයාගෙන අපේ browser එක බලනවා communication එකක් හදාගන්න. දේවල් ටික කියන්නේ HTML pages ටික නැත්නම් website එක හුවමාරු කර ගැනීම සඳහා. එතකොට අන්න ඔය අවස්ථාවේදී ඔය HTML pages විදිහට ගබඩා වෙලා තියෙන වෙබ්සයිට් එක අල්ලගෙන ඉන්න තැනට අපි කියනවා වෙබ් සර්වර් එකක් කියලා. right වෙබ් සර්වර් එක නිතරම කරන්නේ පැය 24ම 365 දවසෙම ඕපන් වෙලා තියෙනවා එළියේ තියෙන ලෝකයට ඇවිල්ලා Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක සර්ච් කරගෙන ඉන්ටර්නෙට් වලට අදාළව තියෙන ෆැසිලිටි එක එක්ස්පීරියන්ස් කරන්න කියලා. right අපිට වෙබ් සර්වර්ස් තිබුණ නැත්නම් කොයිම අවස්ථාවකවත් අදාළ වෙබ්සයිට් එකක් අපිට view කරගන්න වෙන්නේ. ඒ වගේම තමයි එතන DNS එක වැදගත්. DNS එක නොතිබුණා නම් තියෙන මේ වෙබ් සර්වර් එක කොතනද තියෙන්නේ කියලා හොයාගන්න වැඩේ කරගන්න බැරි වෙනවා. නැත්තම් බොහොම අපහසු වෙනවා.
හරි එතකොට මේ HTTP කියලා ප්‍රොටෝකෝල් එකක් ගැන කතා බහ වෙනවා. ඒ ප්‍රොටෝකෝල් එක කතා බහ කරන්න හේතුව තමයි මේ hypertext කියන්නේ ඔය වෙබ්සයිට් එකක් අපි නිර්මාණය කරනකොට වෙබ් පේජ් එකකින් වෙබ් පේජ් එක ක්‍රියේට් කරගන්න ඕනේ. හදන එක වෙබ් පේජ් එකට අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක තමයි hypertext markup language කියන HTML කියන ලැන්ග්වේජ් එක. right the hypertext markup language එකෙන් ලියපු ડોකියුමන්ට් එක නැත්නම් හදපු පේජ් එක ලෝකයේ එක කෙලවරක ඉඳලා තවත් කෙලවරකට communicate වෙනකොට HTTP hypertext transfer protocol කියන sorry කියන protocol එක involved right හරි අපි දැන් අපේ note එකේ පොඩක් ලියාගමු අපි මේ අලුතෙන් කතා කරපු servers දෙක right DNS server එකයි web server එක right ඒ වගේම මතක තියාගන්න ඔයගොල්ලන්ගේ papers වල නැත්නම් network question එක ඔයගොල්ලන්ට දෙනකොට ඒගොල්ලෝ directlyම කියන්නේ නැහැ යම් යම් කියන්නේ අපි ගත්තොත් මෙහෙම සිනාරියෝ එකක් එක උදාහරණයක් විදිහට ඉන්දියාවේ තියෙනවා එක වෙබ් සර්වර් එකක් ලංකාවේ ඉඳගෙන එක්කෙනෙක් මේ වෙබ් සර්වර් එක රිෆර් කරනවා right එතකොට ඒක යූසර් ගේ පැත්තට අරගෙන එනකොට ඒගොල්ලන්ට කියන්න බෑ ඒ කියන්නේ IP ට විතරක් තනියෙන් කියන්න බෑ තියෙන data ටික ඔක්කොම මගේ කම්පියුටර් එකට ගෙනල්ලා ලෝඩ් කරනවා කියනවා right එතකොට ඒ සම්පූර්ණ data එක settle වෙනවා කියන තැනට වග කියන්නේ අපි අර කලින් කතා කරපු TCP කියන protocol එක right හරි අපි ඔක පොඩ්ඩක් වගුවට ලියාගමු ලියාගෙන එයාව කොහොමද network diagram එකක් එක්ක match කරගන්න කියන එක ගැන කතා බහ කරමු කොහොමද වගුව තපරක නම්බර් වැරදි එක අරගෙන තියෙනවා හරි අපි එතකොට DHCP server එක ගැන ලිව්වා අද අපි ලියා ගන්නවා web server එකයි DNS server එකයි ගැන right ඔයගොල්ලොත් මාත් එක්කම ලිව්වට කමක් නැහැ right මේක යටතේ ලියා ගන්න මේකට අපි සිංහලෙන් කියනවා වෙබ් සේවා දායකය කියලා right මේ යටතේ ලියා ගන්න තියෙන්නේ
තප්පරකින් තමයි රයිට් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුළ සැමට ප්‍රවේශ වීමට හැකියාවරින් 24 පෑම දින 365ම අන්තර්ජාලය හා සම්බන්ධව පවතින පරිගණකයකි. මම කනෙක්ට් වෙන විදිහත් මෙහෙම අඳින්නම්. රයිට් මෙහෙම එකක් ඇඳෙනකොට හොඳට මතක තියාගන්න ඉන්ටර්නෙට් ක්ලවුඩ් එකට DNS කියන සර්වර් එක අපි කනෙක්ට් කළ යුතුයි. හේතුව තමයි domain name system server කියලා කියන්නේ IP ලිපින domain names IP ලිපින බවට පරිවර්තනය කරලා යන සේවාව දෙන පරිගණකයක්. right එතකොට DNS එක අපිට කොතනද තියෙන්නේ කියලා හරියටම ඉන්ඩිකේට් කරගන්න බෑ අපේ network diagram එක ඇතුළේ. ඒක සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්වෝල්ව් නම් ඒ සර්විස් ප්‍රොවයිඩර්ට අදාළව තමයි DNS ස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. right so ඔය විදිහට තමයි DNS එක ඇතුළේ අපි කනෙක්ට් කරලා පෙන්නන්නේ. cloud එකට කනෙක්ට් කරලා පෙන්නනවා DNS එක. හරි. අඳ ගන්න ටක් ගාලා ඉවර වෙච්ච ගමන් කියන්න right
ඔගොල්ලෝමයි පිටරද හරි තාම අන්තිම අය ඉන්නවද right දැන් පේපර් එකට අදාළව මතක තබා ගත යුතු දේවල් වෙන්නේ වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ 365 දවසෙම දින පැය 24ෙම අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. එයාට ඕන කෙනෙක්ට එයාව පේනවා. right අපි IP කරනකොට කතා කරනවා එයාට තියෙන public IP address එකක් කියලා. right ඊළඟට DNS එක සම්බන්ධයෙන් ගත්තොත් personal computer එකක් web server එකක් එක්ක සම්බන්ධ වෙනකොට DNS එක internet cloud එකට අපි connect කරලා ඇඳගත යුතුයි කියන එක මතක තියාගන්න. මොකද ප්‍රශ්නවලදී DNS server එකක් තියෙනවද නැද්ද කියලා ඕගලන්ට කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ නැහැ. right එතකොට සමහර ගැටලු ඕගලන්ට දෙනවා මේ වෙබ්සයිට් එක www වල විතරක් නෙවෙයි අපිට පුළුවන් සාමාන්‍ය අපේ දැන් උදාහරණයක් විදිහට බැංකින් නෙට්වර්ක් එකක් ගත්තොත් බැංකින් නෙට්වර්ක් එකට විතරක් අදාළ වෙන විදිහට වෙබ්සයිට් එකක් මේන්ටේන් කරන්න. ඒකට ඉන්ටර්නෙට් වල නෙවෙයි අපි ඒක මැනේජ් කරන්නේ. අපි කියනවා ඉන්ට්‍රානෙට් වල මෙයාව මැනේජ් කරනවා කියලා. right එතකොට ඉන්ට්‍රානෙට් එකක් ඇතුලේ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. right ඒක www. කියලා නෙවෙයි තියෙන්නේ. ඒ යම් අදාළ සර්විස් එකට අදාළව සෙටල් වෙන්නේ. එතකොට ඒ වගේ වෙබ්සයිට්ස් වලට දාලා DNS සර්වර් එක ඒ කම්පැනි එක ඇතුළෙම පිටවන්නත් පුළුවන්. right ඒක සිටුේෂනල් අදාළ තත්ත්වය අනුව කතා බහ කරගන්න ඕනේ. හරි DNS සර්වර් එක ගැනත් මෙතන පහලින් අපි ලියාගමු. DNS server එක කරන ෆන්ක්ෂන් එක තමයි domain name සිංහල වචනේ තප්පකිනවයි වසම්නා වසම් නාමයකට කියලා. right DNS එක ගැන මම විශේෂයෙන් අඳින්න යන්නේ නැහැ. උඩ ඩයග්‍රෑම් එක ඇඳලා තියෙන නිසා මේක ලියා ගන්න මේක ලියාගෙන ඊට පස්සේ අපි network diagram දෙක තුනක් තියෙන එක try කරමු. right ඉමාෂි ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? අනිත් අයට ස්ක්‍රීන් එක පේනවද? ඉමාෂිට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා කියලා තියෙනවා.
අනිත් අයට ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? right okay. පේනවා කියලා තියෙනවා. ඉමාශිය මං චුට්ටක් sharing stop කරලායි share කරන්නම් දුව බලන්න හරියනවද කියලා. එනවද පුතේ? හරිද පුතේ? right okay. ඉමාශි කලින් ටික ලියා ගන්නත් බැරි වුණාද? නෑ සර් ඒ ටික හරි. right okay. හරි ඉවරද ලියාගෙන? Hello, Daddy. hello Zuzu. It means we can fight. Get on. okay. careful. ඉනර්ද? අර මෙතන ලයිට් එක. careful. Oh. හරි ලියාගෙන ඉවරද ළමයි? Dad, I'm cleaning this board. I can dissipate those seeds. Daddy, can you get something for me? වෙනද? Shall we go? No, we should stay here. I'll give the platinum to the curry. No. No. We should do it from the board. No, that we can't. No, I don't want to come. Ah. check කරන්න. Make sure it's going to the beginning. You drew. No, I cannot. If you fight, solve me. හරි ළමයි අපිට දැන් පුළුවන් මම හිතන්නේ අපි පස්වෙනි එකට වෙනකන් ඇඳ නේද? Ami, why you stop? I'm not sure. I think it's broken. ඉන්න බලන්න ළමයි. I think it's broken. Shall we go? Hey. hey don't do that. Can you go? No, I just said. ළමයි විනාඩියක් ඉන්න. ළමයි ඔයගලන්ගේ ඩයග්‍රෑම්ස් වල පොඩ්ඩක් බලන්න අපි කීවෙනි ඩයග්‍රෑම් එක වෙනකන් කම්ප්ලීට් කරාද කියලා. yes 6 7 වෙනකන් කම්ප්ලීට් කරලා තියෙනවා. right I need the big here. I need the big here. I'll give you. Slow down. right Okay, හරි අපිට පුළුවන් දැන් 8 9 10 කියන ප්‍රශ්න තුන try කරන්න. right 8 9 කියන ප්‍රශ්න දෙක try කරනකොට මම 8 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ try කරන්න අනිවාර්යෙන්. මම විනාඩි 5කින් අඳින්න ගන්නවා 8 වෙනි ප්‍රශ්නේ. right ඒක හරියට කියවන්න
ඒ කියලා තියෙනවා IP ලිපින ගතිකව පවරා දෙනවා කියලා. ඒ කියන්නේ ඔයගලන්ට යමක් මතකයට එන්න ඕනේ. right? Excuse me. හැමෝම try එකක් දෙන්න අනිවාර්යෙන්. එතකොට ඔයගලන්ට ඔළුවට එනවා කොතනද මිස් උනේ කියන එක. right?
හරි තව වෙලාව ඕනේද අඳින කවුරු ඉන්නවද හරි අපි අඳිමු right ප්‍රශ්නේ තියෙන්නේ ආයතනයකට භෞතිකව වෙන් වූ ජාල දෙකක් ඇත ඒවා LAN 1 සහ LAN 2 වන අතර එකිනෙකා සමග සංනිවේදනය කළ හැකිය LAN 1 හි උපාංග 15ක් ඇති අතර ඒවායේ IP ලිපින ගතිකව පවරා ඇති අතර අන්තර්ජාලයට ප්‍රවේශය ඇති LAN 2 ජාලයට පරිගණක 20ක් සහ ස්කෑනර් එකක් ඇත ඉහත පිරිවිතර සමග ජාල රූප සටහනක් අඳින්න. right. එතකොට මෙතන භෞතිකව වෙන් වූ ජාල දෙකක් කියන එක කියලා තියෙනවා. හැබැයි සමීපව පිහිටනවද නැද්ද කියන එක මෙතෙන්දි කියලා නැහැ. right. එතකොට එතනදිත් ඔයගලන්ට නිදහස තියෙනවා රවුටර් එක සමග සම්බන්ධ වෙලා මේ දෙන්නව ඈත තියෙන විදිහට සලකලා ඩයග්‍රෑම් එක අඳින්නත් පුළුවන් නැත්නම් ළඟින් පිහිටනවා කියලා L3 ස්විච් එකක් පාවිච්චි කරලා ඇඳලා පෙන්නන්නත් පුළුවන් right හරි අපි අඳින්න පටන් ගමු මම මේ දෙන්න ළඟ පිහිටනවා කියලා සලකන්නම් right එතකොට LAN 1 LAN 2 කියලා තියෙනවා පළවෙනි එකේ උපාංග 15යි දෙවෙනි එකේ පරිගණක 20යි ස්කෑනර් එකයි right එතකොට LAN දෙක මුලින් අඳගන්න එක ලේසි ඕගලන්ට right එතකොට අපිට ඔකට ස්විච් එකක් පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි එකේ PC1 PC15 right එතකොට මේ පරිගණක 15ට IP ලිපින ගතිකව ලබා දෙනවා කියලා තියෙන්නේ ඒක නිසා DHCP සර්වර් එකක් අපි සම්බන්ධ කරගන්නවා එතකොට IP ලිපින ගතිකව ලබා දීමක් කරන්න පුළුවන් right ඊළඟට දෙවෙනි එකේ කියලා දෙනවා අන්තර්ජාල ප්‍රවේශයේ ඇති LAN 2 ජාලයට පරිගණක 20ක් සහ ස්කෑනර් එකක් ඇත. ඒතකොට LAN 2 වලට තමයි අන්තර්ජාල ප්‍රවේශය තියෙන්නේ. ඒතකොට මේක ඊළඟ ස්විච් එක LAN 2 එක ක්‍රියේට් කරන එක. එයාට පරිගණක 20ක් තියෙනවා. right ඒ වගේම තමයි මෙයාට අන්තර්ජාල පහසුකමුත් තියෙනවා. එහෙනම් රවුටර් එකක් හරහා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න පුළුවන්. right ඒ වගේම තමයි මේ නෙට්වර්ක්ස් දෙකට එකිනෙක සංනිවේදනය කරගන්නත් පුළුවන් කියලා තියෙනවා. එතකොට මම කිව්වා මේ දෙන්නව මම ළඟින් ඉන්නවා කියලා සලකනවා කියලා. එතකොට ඔයගලන්ට L3 ස්විච් එකක් භාවිතා කරලා මේ දෙන්නව කනෙක්ට් කරගන්න පුළුවන්. right ඒතර ඕක තමයි 8 වෙනි නෙට්වර්ක් ක්වෙස්චන් එකට අදාළව තියෙන ඩයග්‍රෑම් එක. දැන් බලන්න ඕගොල්ලෝ කොච්චර දුරට මේක ඕකේ කරගත්තද මොනවාද උන වැරදි සහ ඕගලන්ට සැක තැන් තියෙනවා නම් ඕගොල්ලෝ ඇඳපු එකත් එක්ක අහන්න පුළුවන්. ඒතර මම ඒ ටික ක්ලියර් කරලා දෙන්නම්. මොකද ඕගොල්ලෝ ඒක ක්ලියර් කරගත්තම තමයි දැන් අමතක වෙලා තියෙන්න පුළුවන් සමහර ඒවා. right එතකොට ඒවා ක්ලියර් කරගත්තම තමයි ඕගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්.
නුවන් ලෑන්ඩ් එක දුරින් තියෙනවා නම් මෙයාව රවුටර් එකකට කනෙක්ට් කරන්න ඕනේ. කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ට් කරගන්න ඕනේ. right ඊළඟට මෙයාව අපිට මේ විදිහට මෙතනටම කනෙක්ට් කරගන්න පුළුවන්. right එතකොට හැබැයි අර දෙවෙනි LAN එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා කියන එක ඒක තේරුමක් නැති වෙලා යනවා. මොකද පළවෙනි එකකට එතකොට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න පුළුවන්. right හැබැයි ඒක ප්‍රශ්නේ හරියට විස්තර කරලා තියෙනවා. දැන් මම ප්‍රශ්නේ විස්තර කරලා නැහැනේ. ඒක නිසා මේක මෙහෙම අඳින්නත් පුළුවන්. ඒතර හැබැයි දෙන්නටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා. පළවෙනි LAN එකටත් පුළුවන්, දෙවෙනි එකටත් පුළුවන්. right එතකොට L3 switch එක නැහැ. L3 switch එක වෙනුවට මේ රතු පාටින් අපි අඳපු කොටස. right හරි 9 වෙනි එක try කරන්න. ඒකත් මම තව විනාඩි 5කින් අඳිනවා.
හරි. ඇන්දද 9 වෙනි එක ළමයි? තාම අඳින අය ඉන්නවද? වෙලා බෝනෙද? right. අපි අඳිමු 9 වෙනි එක. right 9 වෙනි ගානේ ඔයගලන්ට කියලා තියෙනවා මෙහෙම. පුද්ගලික පරිගණක දෙකක් මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනරයක් සහිත කුඩා ගෘහ ජාලයක්. දැන් ගෘහ ජාලයක් කියලා කිව්වත් අවසානයේ මේ කතා කරන්නේ local area network එකක් ගැන, LAN එකක් ගැන. ඇමරිකාවේ www.google.com හා සම්බන්ධ වන්නේ කෙසේදයි පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. right එතකොට අපේ මේ ගෘහස්ථ ජාලය ඇතුලේ මොනවද තියෙනවා කියලා තියෙන්නේ? පුද්ගලික පරිගණක දෙකක් මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනර් එකක්. එතකොට අපි ඒක වෙනම පෙන්විය යුතුයි මුලින්. right එතකොට PC1 PC2 printer එකක් තියෙනවා. මේක switch එකක් සහ scanner එකක් තියෙනවා. right එතකොට මේ කියන ජාලය ඉන්න මොකක් හරි පරිගණකයක් google.com එක කනෙක්ට් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් මේක රවුටර් එකක් හරහා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න ඕනේ. එතකොට එහා එන්ඩ් එකේ රවුටර් එකක් හරහා හරිම විදිහට බැලුවොත් ස්විච් එකකින් තියෙන්න පුළුවන් වෙබ් සර්වර් එක නේද? මොකද www.google.com නේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එකක් තියෙන්න පුළුවන් වෙබ් සර්වර් එකට. ඒතර මෙයා තමයි www.google.com වෙන්නේ. ඒතර මෙතනින් විතරක් ඔයගලන්ගේ ඩයග්‍රෑම් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. මේ කනෙක්ෂන් එක හදාගන්න නම් අපිට අනිවාර්යෙන් අවශ්‍යයි මොනවාද? DNS සර්වර් එකක්. right ඒක මෙතනදී අපි සම්බන්ධ කරන්නේ cloud එකට. හරි right අඩුපාඩු තියන අය ඉන්නවනම් හදාගන්න. වැරදි තැන් අල්ලගන්න ළමයි. තාමත් ක්ලියර් නැති තැන් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. ඕගලන්ට try කරන්න පුළුවන් 10 වෙනි ගානක්. right බලන්න 10 වෙනි ගාන කරගන්න පුළුවන්ද කියලා. සර් ඉස්සෙල්ලා චුට්ටක් දෙන්නන්න. එන්න ඔබ දෙන්න. එන්න. දහවෙනි ගාන ටිකක් ලොකු නිසා මම විනාඩි 10ක් දෙන්නම්. බලන්න try එකක් දෙන්න. 5:56 වෙලා. 6:05ට අපි 10 වෙනි ගාන try කරමු. right විනාඩි 9ක් තියෙනවා. බලන්න try එකක් දීලා.
right මොකද තත්ත්වය? තමන් දින අය ඉන්නවද? උදව්වක් ඕනේද? නැත්නම් වෙලාව ඕනේද? ඔව් තව වෙලාව ඕන අය ඉන්නව නම් කියන්න. හරි. right. අපි එහෙනම් අදිමු. දහවෙනි ප්‍රශ්නය ලොකුවට තිබ්බට ඒකේ ඔයගලන්ට ලියා ගන්න තියෙන ගැටලු ප්‍රමාණය සීමිතයි. right. දැන් මේ ඔයගලන්ට දැන් මෙච්චර වෙලා අපි කතා බහ කර ආවේ ලොකු නෙට්වර්ක් එකක් විදිහට ඉන්ටර්නෙට් කියන එකනේ. එතකොට මෙතනත් ඒ වගේ ලොකු නෙට්වර්ක් එකක් ගැන කියලා තියෙනවා VPN එකක් කියලා. right. එතකොට මේ VPN එක කියලා කියන්නේ අන්තර්ජාලය හා සමාන ලොකු වෙබ් ලොකු නෙට්වර්ක් එකක්. ඒක අන්තර්ජාලයට තරම්ම ලොකු නැහැ. නමුත් ඒක ලොකු නෙට්වර්ක් එකක්. right. ඒතර ඒක කතා කරලා තියෙනවා සමාගමකට ඔවුන්ගේ ශාඛා අතර්ගත සංනිවේදනය පවත්වා ගැනීම සඳහා තමන්ගේම අතත්‍ය පුද්ගලික ජාලයක් ඇත. virtual private network අන්තර්ජාලයට සමාන වේ කියලා මම කියලා තියෙනවා. ඔවුන් ශාඛා 4ක සිය මෙහෙයුම් සිදු කරන අතර
දත්ත සංනිවේදනය කිරීම සඳහා අන්තර්ජාලය තුල දියත් කර ඇති තමන්ගේම වෙබ් අඩවියක් භාවිතා කරයි. දැන් මෙතනදී අන්තර්ජාලය කියලා කියන්නේ මම අර කිව්වනේ ඕගනයිසේෂන්ස් ඇතුලේ මම ඔයගලන්ට බැංකයක්මයි උදාහරණයක් අරගත්තේ. ඒගොල්ලෝ අතර තියෙන නෙට්වර්ක් එකක් තියෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට විතරක් පොදු වෙන දෙයක්. වෙන අයට පාවිච්චි කරන්න බැරි. සෑම දෙපාර්තමේන්තුවක්ම ඔහුගේ සතියන්ත වාර්තා වෙබ් අඩවියට උඩුගත කරනු ඇති අතර ප්‍රධාන කාර්යාලයේ කළමනාකාරීත්වයට ඒවාට ප්‍රවේශ විය හැකි අතර ඒවායින් අභිමතකරණය කර කස්ටමයිස් කරන ලද වාර්තා නිර්මාණය කළ හැකිය. සේවකයන් බ්‍රවුසරය භාවිත කර වෙබ් අඩවියට පිවිසීමට abc.net ඩොමේන් නාමය සපයයි. right? ඒ කියන්නේ වෙබ් එකට යන්නේ abc.net කියන එක පාවිච්චි කරලා ශාඛා හා ප්‍රධාන කාර්යාලවල මෙම ජාල නිර්මාණය කිරීමට ඔබට අවශ්‍ය වේ. abc.net සත්කාරකත්වයේ සැපයීමට අවශ්‍ය සියලුම උපාංග සහ සේවාදායකයන් ප්‍රධාන කාර්යාලයේ ඇතයි උපකල්පනය කරා. එතකොට abc.net කියලා කියන්නේ වෙබ් අඩවියක් කියලා තියෙනවා. ඒකට අවශ්‍ය සියලුම උපාංග සහ සේවාදායකයන් ප්‍රධාන කාර්යාලයේ තියෙනවා කියලා සලකන්න කියලා කියනවා. එතකොට මේක ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ ලෙහා ගත්තොත් මුලින් අපි තේරුම් ගන්න ඕනේ මෙතන නෙට්වර්ක්ස් පහක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන කාර්යාලය, හෙඩ් ඔෆිස් එක, අනිත් එක ශාඛා 4. එතකොට ඔය නෙට්වර්ක්ස් හතර මොන විදියකින් ගත්තත් LAN 4ක් තමයි. LAN 5ක් තමයි. right? හෙඩ් ඔෆිස් එක කියලා කියන්නේ local area network එකක්. ඉතිරි 4 දෙනාත් local area networks. දැන් මෙතන කියලා නැහැ ශාඛාවල devices කොච්චර තියෙනවද මොනවද තියෙන්නේ කියන එක. එහෙම අවස්ථාවකදී ඕගලන්ට LAN එක අඳින්න පුළුවන් devices නම් නොකර. right? ඒ කියන්නේ එක ස්විච් එකකට devices කීපයක් කනෙක්ට් කරලා ඔයගොල්ලෝ LAN එකක් නිර්මාණය කරනවා. right? මේ ආකාරයෙන්ම LANs 4ක් ඔයගලන්ට අරගන්න පුළුවන් ශාඛා 4 නිරූපණය කරන්න. right? මම මෙතනට එකක් පේස් කරගන්නවා. මෙතනට තව කෙනෙක් පේස් කරගන්නවා. මෙතනට එකක් පේස් කරගන්නවා. right? මේ කෙලවර එකක් පේස් කරගන්නවා. මොකද හෙඩ් ඔෆිස් එකකට අවශ්‍යයි. right? එතකොට මේ LANs 4 branches 4කට LANs 4ක් ගන්න පුළුවන්. වෙනමම අපිට define කරන්න පුළුවන් මොකක්ද අපේ head office එක කියන්නේ. මම head office එක විදිහට මේ කෙළවරේම තියෙන එක තෝරගන්නවා. ඒතර මෙයාට මම එකතු කරන්න ඕනේ web server එක නේද? මොකද abc.net තියෙන්නේ head office එක ඇතුලේ. ඒක කියලා තියෙනවනේ. වෙබ්සයිට් එකට අදාළ ඔක්කොම උපාංග තියෙන්නේ head office එක ඇතුලේ කියලා. ඒතර මේක abc.net. ඒ වගේම තමයි මේකට පිවිසෙන්න නම් abc.net එන්න නම් DNS server එකක් තියෙන්න ඕනේ නේද? මොකද browser එකේ abc.net කියලා දුන්නම abc.net ට අදාළ වෙන IP address එක දෙන කෙනෙක් ඉන්න ඕනේ. එතකොට ගානේ කියලා තියෙනවා ඉන්ටර්නෙට් ඒ කියන්නේ වෙබ්සයිට් එකට අදාළව අවශ්‍ය වෙන ඔක්කොම උපාංග ටික තියෙන head office එකේ. ඉතින් මට මේක head office එකට කනෙක්ට් කරන්න පුළුවන්. right? ඊළඟට තියෙන සරල දෙයක්. මොකද මේක කියලා තියෙන්නේ VPN එක පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට VPN එක කියලා කියන එක අපිට මෙහෙම cloud එකකින් නිරූපණය කරන්න පුළුවන්. right? ඒතර මේ cloud එකට අනිත් switches ටික කනෙක්ට් කරන්න අපිට routers පාවිච්චි කරන්න පුළුවන්. right? ඒක නිසා මෙහෙම diagram එකක් අඳිනකොට සහ මෙහෙම ප්‍රශ්නයක් දුන්නම ඒකට ඕගොල්ලෝ කලබල වෙන්නේ නැතුව ප්‍රශ්නේ තියෙන කොටස් ටික විසඳ ගන්නයි අවශ්‍ය වෙන්නේ. හරිද? ඔච්චරයි. right? complete කරගන්න අපහසු
තැන් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. right මම විනාඩියක් දෙකක් දෙන්නම් වැඩේ කම්ප්ලීට් කරගන්න. නුවන් ඔයා කියනකට තර්කයක් තියෙනවා VPN එකට DNS එක සවි කරන්න පුළුවන් නේ කියලා. හැබැයි පුතේ මෙතන ගැටලුව තියෙන්නේ මේ නෙට්වර්ක් එක හැදිලා තියෙන්නේ අපේ බ්‍රාන්චස් 4යි හෙඩ් ඔෆිස් එකයි පාවිච්චි කරලානේ. එතකොට ඇත්තටම මේ හෙඩ් ඔෆිස් එක කියලා කියන්නේ දැන් අපි DNS එක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්නේ අපේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ඒ කියන්නේ ඩයලොග් හරි මොබිටෙල් හරි ආයතනයේ ඉන්ටර්නෙට් ඇතුලේ ඉන්නවා කියන උපකල්පනය මත. දැන් මේ නෙට්වර්ක් එකේ පුතේ DNS එක නැත්තම් වෙබ් සර්විස් එක දෙන්නේ ඇත්තටම මේ නැත්තම් මේ ඉන්ටර්නෙට් සර්විස් එක කියන්නේ VPN සර්විස් එක මැනේජ් වෙන්නේ ආයතන ටික ඇතුලේ. එතකොට අපිට VPN එක කියලා තැනක DNS එක කනෙක්ට් කරන්න බැරි වෙනවා. right එතකොට අර ඒකයි ගානේ ස්පෙસિෆිකලි කියලා තියෙන්නේ වෙබ් එක ප්‍රොසීඩ් කරන්න අවශ්‍ය වෙන ඔක්කොම දේවල් ටික හෙඩ් ඔෆිස් එක ඇතුලේ තියෙනවා කියලා. right ඒක නිසා වඩාත්ම සුදුසු තැන හෙඩ් ඔෆිස් එකේ DNS එකක් ස්ටැබ්ලිෂ් කරන එක. තේරුණාද නුවන්? right හරි තාම මේක අඳින කෙනෙක් ඉන්නවද? හරි අපි එහෙනම් ඉස්සරහට යමු. right ඊළඟට අපිට මේක අඳින කෙනෙක් ඉන්නවා නම් මට ඉන්ඩිකේට් කරන්න. right DNS එක ගැන අපි කතා බහ කරා, වෙබ් සර්වර් එක ගැන අපි කතා බහ කරා. මේ වෙබ් සර්වර් එක ගැන පොඩි දෙයක් මට කියන්න බැරි වුණා. මේ වෙබ් සර්වර් එකක් අපිට දෘඩාංගයක් ලෙස ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් එකක් විදිහට software එකක් විදිහට දෙකම විදිහට මැනේජ් කරගන්න පුළුවන්. right ඒතර hardware එකක් වුණොත් තවත් එක පරිගණකයක් වෙනවා. software එකක් වුණොත් අපිට ඒක අපේ පරිගණකයක ස්ථාපනය කරගෙන install කරගෙන ඒක manage කරගන්න පුළුවන්. කියන්නේ අපේ කම්පියුටර් එක web server එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. right Apache web server කියලා තියෙනවා, IIS කියලා තියෙනවා, තව තියෙනවා web servers ගොඩක්. right ඒ විදිහේ web environment එකක් ඔයගලන්ට හදා ගන්නත් පුළුවන්.
right ඕගලන්ට කියලා කියන්නේ අතර මේක config කරන්න දැනුමක් තියෙන්න ඕනේ right ඒ විදිහට වෙබ් සර්වර් එකක් වර්ග දෙකකින්ම තියෙන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න right හරි මෙතනදී ඊළඟට කතා බහ කරන්න තියෙන්නේ මේ reference model of network architecture කියන එක ජාල නිර්මිතයේ යොමු ආකෘතිය කියන එක. ඒතර මෙතනදී අපි මේ කතා බහ කරන්නේ මේ පණිවිඩයක් යවන්නාගේ ඉඳලා ලබන්නා වෙත ආවම එනකොට මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එක. right දැන් ඒ කියන්නේ අපේ data communication වලදී දැන් data communication කියන එක match කරලා උදාහරණයකින් පෙන්නලා තියෙනවා මේ manual communication එහෙමත් නැත්නම් මේ postal communication කියන එක කොහොමද අපිට මේ layers වලට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් මෙතන ඔයගලන්ට පේනවා higher layer, middle layer, lower layer කියලා layers තුනක් තියෙනවා. higher layer එක ගත්තොත් මෙතනදී අපි කතා කරන්නේ මේ ලියුමක් යවන එක සම්බන්ධයෙන් the letter is written, put in the envelope and dropped in the mailbox. ඒතර sender ගේ පැත්තෙන් ලියුම ලියනවා, envelope එක ඇතුළට දානවා, ඒක ලියුම් පෙට්ටියට ගිහිලා දානවා. right ඒ layer එකේම receiver ගේ පැත්ත ගැන හිතුවොත් ඔය වෙච්ච ක්‍රියාවලිය විරුද්ධ අතට නේද? අග ඉඳලා මුලට සිද්ධ වෙනවා. නේද? sender ගේ පැත්තෙන් letter එක mailbox එකට දානවා, receiver ගේ පැත්තෙන් mailbox එකෙන් letter එක ගන්නවා. sender ගේ පැත්තෙන් letter එක envelope එක ඇතුළට දානවා, receiver ගේ පැත්තෙන් envelope එකෙන් letter එක එළියට දානවා. sender ගේ පැත්තේ letter එක ලියනවා, receiver ගේ පැත්තේ letter එක කියවනවා. එතකොට යම් ආකාරයකට sender ගේ පැත්තේ සිද්ධ වෙච්ච දේවල් ටික receiver ගේ පැත්තේ reverse එකට අවරෝහණ ආකාරයට සිද්ධ වෙනවා. right දැන් අනිත් layer එක ගත්තොත් middle layer එක ගත්තොත් sender ගේ පැත්තේ mailbox එකට දාලා තියෙන letter එක the letter is carried from the mailbox to the post office. right ඒ කියන්නේ ලියුම් පෙට්ටියෙන් අදාළ තැපැල්හලට අරගෙන යනවා. එතකොට ඒ layer එකේම එහා පැත්ත ගැන හිතුවොත් එතනදී receiver ගේ පැත්තේ සිද්ධ වෙන්නේ අදාළ තැපැල් කාර්යාලයෙන් ඒක මේල් බොක්ස් එකට අරගෙන ඒමක්. කියන්නේ ගෙදර තියෙන ලියුම් පෙට්ටියට අරගෙන ඒමක්. right තුන්වෙනි layer එක දිහා බැලුවොත් එතනත් එහෙමයි. sender ගේ පැත්තේ the letter is delivered to a carrier by the post office. right එතකොට ලියුම අරගත්තම sender ගේ පැත්තේ post office එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ලියුම ලියලා ලියුම් පෙට්ටියට දැම්මම මේක ඕගොල්ලන්ට අදාළව තියෙන post office එකට තමයි මුලින් යන්නේ. ඊට පස්සේ ඒ post office එකේ ඉඳලා ලියුම යවලා තියෙන්නේ නුවරට නම් නුවර තැපැල් කාර්යාලය දක්වා post එක mails අරගෙන එන යම්කිසි වාහනයකට හෝ යම්කිසි කෝච්චියට හෝ වාහනයකට හෝ van එකකට හෝ මොකක් හරි එකට ලියුම ලබා දීමක් කරන්න. එතකොට අනිත් පැත්ත ගත්තොත් ඒ අදාළ වාහනයෙන් ලියුම post office එකට ලබා දීමක් තමයි receiver ගේ පැත්තෙන් සිද්ධ කරන්නේ. right එතකොට මේ චිත්‍රයෙන් දෙන්න ඕන idea එක තමයි sender ගේ පැත්තේ සිද්ධ වෙන ක්‍රියාවලිය reverse එකට එහෙමත් නැත්නම් අවරෝහණ ආකාරයට receiver ගේ පැත්තේ සිද්ධ වෙනවා කියන එක. ඒ වගේම තමයි අපිට ඕනම communication එකක් මේ විදිහට layers වලට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර එක layer එකකට එකම જાතියේ functions ටිකක් එනවා ආරෝහණ සහ අවරෝහණ විදිහට කටයුතු කරනවා. right එතකොට ඔය කියන බේස් එක පාවිච්චි කරලා ඕගලන්ට ඉගෙන ගන්න තියෙනවා මේ TCP/IP නියමාවලි නිර්මිතය නැත්නම් TCP/IP ප්‍රොටෝකෝල් එක තියෙන කමියුනිකේෂන් channel එකක නැත්නම් කමියුනිකේෂන් මෙතඩ් එකක කොහොමද මේ layers ටික සංවිධානය වෙන්නේ කියන එක. right එතකොට ඔතනට එන්න කලින් මම ඔයගලගේ අවධානය ගන්නවා මෙන්න මෙතනට. මේ OSI model කියන එකට open system interconnection model.
right එතකොට මේ OSI model කියන එක කතා බහ කරනවා communication සිද්ධ වෙන ආකාරය layers 7කට වෙන් කරලා. එතකොට sender ගේ පැත්තෙත් layers 7ක් තියෙනවා receiver ගේ පැත්තෙත් layers 7ක් තියෙනවා. මේ layers වලට නම් දීලා තියෙනවා සහ ඒ එක් layer එක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලි තියෙනවා. right දත්තයට සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් මූලික දේ ඔයගලන්ට OSI layer එක අඳින්න කියලා කිව්වොත් ඔයගලන්ට හැකියාව තියෙන්න ඕනේ මේ OSI layer එකේ තියෙන layers ටික මතක තියාගන්න. right එතකොට මේක මතක තියාගන්න ඔයගලන්ට පොඩි වාක්‍ය දෙකක් තියෙනවා. උඩ ඉඳලා යටටත් යට ඉඳලා උඩටත් මතක තියාගන්න. ඒක ඔයගොල්ලෝ ඔයගලන්ගේ note එකේ සඳහන් කරගත්තට කමක් නැහැ. right එක වාක්‍යයක් තමයි මේ මෙන්න මේක. all people seems to need data processing. All people seems to need data processing. right එතකොට ඒකේ මුලාකුරු වලින් ඔයගලන්ට පුළුවන් application, presentation, session, transport, network, data link, physical කියලා මතක තියාගන්න. මේවා තමයි එක එක layer එකේ තියෙන නම. right මේ විතර layers 7ක් ඔයගලන්ට හම්බ වෙනවා. මේක යට ඉඳලා උඩට අවශ්‍ය නම් මතක තියාගන්න පුළුවන් මෙහෙම. please do not throw sausage pizza away. right ඕකෙනුත් මතක තියාගන්න පුළුවන් ෆිසිකල් එකේ ඉඳලා ඇප්ලිකේෂන් වෙනකම් තියෙන layers ටික. right එතකොට මේ කියන layers 7ේදී පරිශීලකයා නිර්මාණය කරන data නිර්මාණය වෙන්නේ මේ presentation කියන layer එකේදී. right so sender ගේ පැත්තේ data එක නිර්මාණය වෙනවා presentation කියන layer එකේදී. sender ගේ computer එකෙන් අදාළ මාධ්‍යයට කියන උදාහරණයක් විදිහට ඕගොල්ලෝ wifi connect වෙලා නම් message එකක් යවන්නේ ඕගොල්ලෝ message එක create කරන application layer එකේදී ඊට පස්සේ ඔයාගේ computer එකෙන් එයා නිදහස් වෙන්නේ wifi transmitter එක ගාව ඉන්නේ. ඔය computer එකෙන් එළියට data එක යන්නේ wifi transmitter එකෙන්. නැත්නම් computer එකට සම්බන්ධ කරලා තියෙන network cable එකෙන් එළියට යනවා. අනේ network cable එක තියෙන්නේ මේ අන්තිම layer එකේ. right එතකොට මේ අතරමැද්දේ මේ පෙන්වන්නේ පරිශීලකයා විසින් හදපු data එකට මොන දේවල් සිද්ධ වෙලාද computer එකෙන් එළියට යනකොට ඒදි සිද්ධ වෙනවා. මොකද computer එකෙන් එළියට යනකොට එයා signal එකක්. ඒක පරිශීලකයා හදපු data එක නෙවෙයි. ඔයා යවන්නේ චිත්‍රයක් වෙන්න පුළුවන්, audio message එකක් වෙන්න පුළුවන්, video message එකක් වෙන්න පුළුවන්, text message එකක් වෙන්න පුළුවන්. ඒක හැදෙන්නේ application layer එකේ. මෙතනින් පිට වෙන්නේ signal එකක් විදිහට. එතකොට ඒ data එක signal එකකට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි OSI එකෙන් අපි කතා බහ කරන්නේ. right එතකොට ඔය OSI layer එකේ සිද්ධ වෙන දේවල් ටික මම මෙතන පොඩි පින්තූරයකුත් පෙන්නලා තියෙනවා. හැබැයි ඊළඟ දවසේ අපි මේ පින්තූරේ මීට වඩා විස්තරාත්මකව අඳ ගන්නවා. ඒක නිසා අඳින්න A4 sheet එකක් ප්ලාස්ටික් කරගෙන ළඟ තියාගන්න. right ඊළඟ දවසේ පටන් ගන්නෙ
මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඇඳලා කතා බහ කරලා ටිකක් ලොකු ඩයග්‍රෑම් එකක් තියෙන එක ඇඳ ගන්න. ඒතර ඒකට ඒක ඇඳ ගන්න ලෑස්ති පිට එන්න. right අදට මම සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. මොකද දැන් මේක පටන් ගත්තොත් නේද පැයක් විතර යනවා මේක ගැන අපිට කතා බහ කරලා ඉවර කරන්න. right ඒක process එක සිද්ධ වෙන විදිය උගලට පෙන්වන්න ඕනේ. right ඒක නිසා අදට මම සෙෂන් එක මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ හරියට වෙලාවට කට්ටිය එකතු වෙමු. එතකොට අපිට OSI layer එක ඉවර කරලා OSI layer එක ඉවර වුණාම තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ network පාඩමේ දේවල් ඉවර කරගන්න. ඊට පස්සේ අපිට 7 වෙනි පාඩමට යන්න පුළුවන්. 7 වෙනි පාඩමට යන්න කලින් IP addressing කරන්න තියෙනවා. ඒතර IP addressing පැත්තට යන්න පුළුවන්. right හරි එහෙනම් අදට අපි මෙතන සෙෂන් එක නතර කරමු. right thank you very much. ඊළඟ දවසෙත් මේ වෙලාවටම අපි එකතු වෙනවා. right okay right okay thank you very much අමුට. right Dilshan thank you good night.